සමහරකට හිතන්න බෑ. විභාගෙන් අනිවාර්යෙන් මේවට ප්‍රශ්න අහනවා. ඉතින් ඒ අහපු ප්‍රශ්න සාක්ෂි විදියට මම අද ගෙනත් තිනු. මෙන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ 2016 මෙහාට නොමැති වුණත් 2009 හරි හොඳ ප්‍රශ්නයක් ඇහුවා ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධ. ඒක ඉස්සෙල්ලා ගෙනල්ලා මම ඔයගොල්ලන්ට පද්ධතිය කියලා දෙනවා. මොකක්ද ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා කියන්නේ? ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා කියන්නේ දෙපතේ අපි කන නැත්නම් අපි දේහයට දාගන්න සංකීර්ණ කාබනික සංයෝග රුධිරයට අපි උරා ගන්න ඕනේ. එතකොට දේහයට අවශෝෂණය කරගත හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ආහාර ජීර්ණය කියලා. කොටින්ම කිව්වොත් අර්ථකථනයක් විදිහට ඔයගොල්ලෝ විභාගයට උත් ආහාර ජීර්ණය කියන. ඔයගොල්ලෝ කියන්න ඕනේ ඔයගලන්ට උපරිම ලකුණු මට්ටම ගන්න නම් සංකීර්ණ කාබනික ආහාර දේහයට අවශෝෂණය කරගත හැකි පරිදි සරල කාබනික ආහාර බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය කියලා අපි කියන්න ඕනේ. එතකොට මෙන්න මේ ආහාර ජීර්ණය නැත්නම් මේ ජීර්ණය කියන එක සිද්ධ වෙනවා ක්‍රම දෙකකට. කියන්නේ ජීර්ණයේ ක්‍රියාවලි දෙකක් තියෙනවා. එකක් තමයි භෞතික ජීර්ණය. භෞතික ජීර්ණය. භෞතික ජීර්ණය මේකට තව නමක් කියනවා යාන්ත්‍රික ජීර්ණය කියලා. යාන්ත්‍රික ජීර්ණය. ඊළඟ තමයි රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. එතකොට භෞතික ජීර්ණය කියන්නේ මෙන්න මේක. ආහාරයක් අපි මෙහෙම ගත්තොත් මෙන්න මේ ආහාරය කුඩා කැබලි බවට පත් වෙනවා. චූටි කෑලි බවට පත් වෙනවා. මේ චූටි කැබලි බවට පත් වෙච්ච ආහාරයට මෙන්න මේකට කියනවා අපි භෞතික ජීර්ණය කියලා. එතකොට මේ චූටි කෑලි බවට පත් වෙච්ච ආහාරය ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය එක්කම ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේම රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා සරල ආහාරයක් බවට පත් වෙනවා. පත් වෙලා අපේ දේහයට අවශෝෂණය වෙනවා. අපේ දේහයට අවශෝෂණය වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණ. ක්‍රියාවලිය දෙකයි. මම දැන් භෞතික ජීර්ණයට පොඩි උදාහරණයක් කියනවා. අපි රොටියක් කෑවොත් අපි මොන හරි ඝන ආහාරයක් ගත්තාම ඔක ටක් ගාලා ළඟට උරා ගන්න බෑ. රොටියක් කෑවොත් ටක් ගාලා ළඟට උරා ගන්න නැහැ. එම් බෑ. එතකොට මේ රොටිය කුඩා කෑලි බවට පත් වෙන්න ඕනේ. කුඩා කැබලි බවට පත් වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් අපි ගමුකෝ අපේ අම්මා කැවුම් යන්න ගියාම හනසු දානවනේ. තෙල් චාච්චිය යටින් හනසු දානවා. මේ හනස්සක් ගෙනල්ලා උබන්නේ එකපාරටම. එතකොට මොකද කරන්නේ ඉස්සල්ලාම අම්මා? මේ හනස්ස කුඩා තීරු වලට ඉරනවා. ඔන්න කුඩා තීරු වලට ඉරන එකට කියනවා භෞතික ජීර්ණය. ඊට පස්සේ ගින්දර ඇවිලෙනවා හරි ලේසියට. ටක් ගාලා ගින්න ඇවිලෙනවා ඉරපු හනස්සට. විශාල හනස්සට තියනවට වඩා ඉරපු හනස්සට ටක් ගාලා ගිනි ඇවිලෙනවා. ගිනි ඇවිලීමේ අනු රසායනික ක්‍රියාවලිය. එහෙනම් භෞතික ජීර්ණයේ රසායනික ක්‍රියාවලිය පහසු කරනවා කියලා මතක තියාගන්න ඕනේ. ටක් ගාලා ගින්න ඇවිලෙනවා. ඒ වගේ මේ ආහාරය දත්මගේ මුඛයේදී කුඩා කොටස් බවට පත් වෙනවා. අන්න ඒක අපි කියනු භෞතික ජීර්ණය. ඊට පස්සේ දත්මකින් කුඩා කොටස් බවට පත් වෙච්ච ආහාරය කෙල සමග මිශ්‍ර වෙනවා හොඳට. කෙල සමග මිශ්‍රලා ගිලින්න පුළුවන් විදිහට තලපයක් බවට පත් කරනවා. ගුලියක් බවට පත් කරනවා. අනේකත් භෞතික ජීර්ණය. ඊට පස්සේ මම රසායනික ජීර්ණයට පොඩි උදාහරණයක් කියන්නම්. මේ අපේ කේටය අපි ගමුකෝ මේ කේටය කියලා මේ රසායනික ද්‍රව්‍යයක් තියෙනවා කේටය. කේටය. මේ කේටේ තියෙනවා ටයලීන්. ටයලීන්. නැත්තම් තියෙනවා ඇමයිලේස් කියලා එන්සයිම්. අපි කියනවා කෙලවල තියෙන ඉන්දයකට කේට ඇමයිලේස්.
මේ කේට ඇමයිලේස් වලින් මෙන්න මේ ආහාරයේ තියෙන පිෂ්ඨය ඔක්කොම පිෂ්ඨය නෙමෙයි පිෂ්ඨයේ තරමක් පිෂ්ඨයෙන් යම් කොටසක් මෝල්ටෝස් බවට පත් වෙනවා. මෝල්ටෝස් බවට පත් වෙනවා. කවුද මේක කරන්නේ? ටයලින් නැත්තම් ඇමයිලේස්. අන්න එතකොට තමයි අපි රොටි කෑල්ලක් නැත්තම් අපි තියෙන පාන් කෑල්ල මොනාරි කාපුවාන් පස්සේ ටික වෙලාවකින් පස්සේ හපනකොට තමයි ඔන්න අපිට පැණි රහ වගේ දැනෙන්නේ. ඒ කියන්නේ මෝල්ටෝස් සංකීර්ණ කාබනික සංයෝගයක් සරල කාබනික සංයෝගයක් බවට පත් වුණා. අනතර ආහාර ජීර්ණය කොටස් දෙකයි. භෞතික ජීර්ණය රසායනික ජීර්ණය. ඊළඟ දේ තමයි මේ සියලුම ආහාර ජීර්ණය වෙලාමද දේහයට අවශෝෂණය වෙන්නේ කියන ප්‍රශ්නේ. සියලුම ආහාර ජීර්ණය වෙන්න ඕනේ නැහැ. ජීර්ණය අවසන් කරලා දෙයක් අපි කෑවොත්. ඒ කියන්නේ අපි දුවනකොට ග්ලූකෝස් ටිකක් කනවා. ග්ලූකෝස් තවත් ජීර්ණය වෙන්න ඕනේ නැහැ. ග්ලූකෝස් ටික අපි කරලා දාගන්න සැනින් ඒක මුකේදීම අවශෝෂණය වෙන්න පටන් ගන්නවා. ඒතර උදාහරණයක් ගත්තොත් ග්ලූකෝස් ඊට පස්සේ ගත්තොත් එහෙම ෆ්‍රුක්ටෝස් ග්ලැක්ටෝස් ඊට පස්සේ ඇමිනෝ අම්ල මොන හරි අපි ඛනිජ ලවණ වර්ගයක් දේහයට අපි ගත්තාම පස්සේ අපේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණයක් වෙන්නේ ඒවා කෙලින්ම උරා ගන්න. ඔන්න ඔය වගේ ආහාර ජීර්ණ පද්ධතිය හැඳින්වීම කරන්න පුළුවන් මුලින්ම. එතකොට ඊළඟ කතන්දරයට යනකොට ඊළඟ කොටසට යනකොට අපිට කතා කරන්න වෙනවා ආහාර ජීර්ණ පද්ධතිය. ඔයගොල්ලන්ට මේ තිරේ පේන විදියට ආහාර ජීර්ණ පද්ධතිය මට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. එතන මේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් අපි නම් කරන්න ඕනි. ආහාර ජීර්ණ පද්ධතිය කොටස් අපි නම් කරගෙන යන්න ඕනි. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මේ තිරේ මේ දාලා තියෙන විදියට මුලින්ම අපි කතා කරගෙන යනවා මුඛ කුහරය. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය අපි ජීවිකාව. ඊට පස්සේ අන්න ස්රෝතය. මහා ප්‍රාචීරයේ තියෙනු උරස් කුහරය උදර කුහරය වෙන්ගෙන පටලයක් නැත්නම් පේශිමේ ස්තරයක්. ඊට පස්සේ ආමාශයේ තියෙනු අග්න්‍යාශය සුද්‍රාන්ත්‍රය ගුද මාර්ගයේ ගුදය අනිත් පැත්තෙන් අපි කරකිලා ඉදි උණ්ඩුක පුච්චය උණ්ඩුකය මහා ආන්ත්‍රය පිත්තාශය අක්මාව විදිහට තියෙනවා. එතකොට පුතේ ආහාර ජීර්ණය ගැන කතා කරද්දී ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරන්න ඕනේ. ඒතර ආහාර ජීර්ණ පද්ධතියේ මුඛයෙන් පටන් අරන් ගුණයෙන් අවසන් වෙන අඛණ්ඩ නලයක්. හැබැයි මේ නල මාර්ගය යම් යම් තැන් වලින් ආහාර ජීර්ණේ කාර්යක්ෂම කරන්නම විකසනය වෙලා තියෙන වෙනස් වෙලා තිනවා අනුවර්තනය වෙලා තිනවා හැඩ ගැහිලා තියෙනවා. ඒක මතක තියාගන්නට ඕනි. එතකොට මේකෙදී මම මේ ටික කතා කරලා ඉවරලා ඔයගොල්ලන්ට යනවා අර පොරොන්දු විදිහට ප්‍රශ්නේ කතා කරන්න. එතකොට මේ ප්‍රශ්න මාලාවත් මම ඔයගොල්ලන්ට මේ තිරේ පෙන්වන්න කල්පනා කරනවා මේ විදිහට මම ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙනවා ඔයගොල්ලන්ට. මේ ප්‍රශ්න පත්‍රේ මම දානවා. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්න තමයි මම කතා කරන්නේ. මේක 2009 ප්‍රශ්නයක් ඕලෙවල් ප්‍රශ්නයක්. මේක මේ පාඩම් කොටස කියලා දෙන වඩාත් උචිත හින්දා තමයි මේ විදිහට කතා කරගෙන යන්නේ. ඔයගොල්ලන්ට පේන්න ඇති මේකේ තියෙනු පළවෙනි ප්‍රශ්න පෘෂ්ඨවාසී සතුන් ආහාර මාර්ගයේ දලසලස්ම පහත රූප සටහනේ දැක්වී. එතකොට ඔයගොල්ලන් රූපේ පේන ඇති. ඊළඟට මුඛයෙන් පටන්ගෙන ගුදෙන් අවසන් වන මෙම නාලාකාර ආහාර මාර්ගයේ එක් එක් කොටස විවිධ කාර්ය ඉටු කිරීම සඳහා හැඩ ගැසී ඇත. පළවෙනි කොටස තියෙනවා අයන්නේකේ
ඇතැම් ජීවීන්ගේ මුඛ කුහරය තුළ සිදුවන ආහාර ජීර්ණ රැඳල භෞතික ක්‍රියා දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. එතකොට භෞතික ක්‍රියා දෙකක් සඳහන් කරන්න කිව්වහම මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ මං ඉස්සෙල්ලා කියලා භෞතික ක්‍රියා දෙකක්. රසායනික ද්‍රව්‍ය එකතු වෙලා නැතුව ආහාරෙමේ කුඩා කොටස් බවට පත් වෙන ක්‍රියා දෙකක්. එකක් තමයි මොකක්ද? ආහාරයේ කුඩා කොටස් බවට පත් කිරීම, ආහාරයේ කේටය සමග මිශ්‍ර කිරීම, තව එකක් ගිලීමට පහසු වෙන පරිදි තලපයක් සෑදීම. මෙන්න මේ වගේ ඒවා අපිට ලියන්න පුළුවන් කමක් තියෙනවා. අන්න මම උත්තරත් කිව්වා. ඊට පස්සේ ආයන්නෙන් අහලා තියෙන ඔයගොල්ලන්ගේ තව ප්‍රශ්නයක්. ආහාර ජීර්ණයට සම්බන්ධ වන ඉහත රූපයේ දක්වා ඇති අමතර ග්‍රන්ථි දෙකක් නම් කරන්න. ඒතර ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන මේ ජීර්ණයුෂ එකතු වෙන්න විවිධ තැන්වලදී ග්‍රන්ථි. එන ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් ඒ ග්‍රන්ථි මොනවාද කියලා. කේට ග්‍රන්ථි. ඊට පස්සේ ගත්තාන් පස්සේ අපිට අග්න්‍යාශය, ඊට පස්සේ අක්මාව අපිට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා මේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණ යුෂ එකතු කරන ග්‍රන්ථි විදියට. මේකේ මේ තියෙන විදියට මුඛ කුහරය ඊළඟට ගත්තාම ශ්වසන මාර්ගයයි, ඊට පස්සේ ස්වරාලයයි, ඊට පස්සේ අන්න ස්රෝතයයි එකතු වෙන හන්දියක් තියෙනවා. මේකට කියන අපි ග්‍රසනිකාව. මේ ග්‍රසනිකාවෙන් පස්සේ ආහාරය ශ්වාසනාලයේදී ගියොත් ශ්වසන මාර්ගය අවහිර වෙනවා. ඒතර අපිට උෂ්ම ගන්න බෑ. ඒතර ඒක නැවතෙන්න අපි ආහාරය ගිලිනකොටම අපි ජීවිකාව කියලා පිදානයකින් ශ්වාසනාලයේ ద్వාරය කියන්නේ දොර වැහෙනවා. ශ්වාසනාලයේ ద్వාරය වැහෙනවා. ඒ වැහුණෙන් පස්සේ ශ්වසන මාර්ගය දිගේ එන ඔය ආහාරය ආහාර මාර්ගය නැත්නම් අන්න ස්රෝතයට ඇතුළු වෙනවා. ඒතර ශ්වසන ඒ මාර්ගය ඔස්සේ සිදුවන ආහාර ගමන් කිරීම අපේ ශ්වසන මේ ආහාර මාර්ගය ඔස්සේ යනවා. කියන්නේ අන්න ස්රෝතෙදී යනවා. අන්න ස්රෝතයට ආහාර ගුලිය දාගත්තට පස්සේ අපේ වගකීමක් නැහැ. කිබේ යන්න ඕනේ. ගුණ මාර්ගය දක්වාම කිබේ යන්න. ඒතර ආහාර මාර්ගයේ පේශි රිද්මයානුකූලව පහත් අතට තරංගමය ආකාරයෙන් චලනය වෙනවා. මෙන්න මේ ආහාර මාර්ගයේ තියෙන පේශි විශේෂයෙන්ම අන්න ස්රෝතය ඇකිලිලා තියෙන්නේ. මේ පේශි මේ විදිහට තරංගමය ආකාරයට චලනය වෙනවා. මේකට කියනවා ක්‍රමාකුංචන චලන කියලා. හොඳට මතක තියාගන්න. මේ ක්‍රමාකුංචන චලන මගින් තමයි ආහාරය අන්න ස්රෝතය ඔස්සේ ආමාශය දක්වා යන්නේ. එතකොට හරි ඔන්න ඔක තමයි එන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහන්න ආහාර මාර්ගය අන්න ස්රෝතෙට පිටින් පේශි ආධාරයෙන් ඒ තුලින් ගමන් කරන ආහාර ගමන් කරන ආකාරය පහදන්න කියලා තුනක්. ඒතර අපි උත්තරේ ලියන්න ඕනේ අන්න ස්රෝතයේ පේශි සංකෝචනය හා ඉහිල්ලීම හේතුවෙන් ක්‍රමාකුංචනය මගින් ආහාර ආමාශයට ගමන් කරයි කියලා. ඊළඟට අපි යනවා ඔයගලන්ට මේ දාලා තියෙන විදිහට 2A කොටසට කේටයේ ඇමයිලේස් එන්සයිමේ නොමැති සතුන්ට ආහාරයේ ඇතැම් රස නොදැනේ. මම ඒක කියලා දුන්නා. එතකොට කේටයේ කේට ඇමයිලේස් කියන එන්සයිමේ තියෙනවා නම් අපි කන ආහාරයේ තියෙන පිෂ්ඨය මම කියලා දුන්න විදිහට පිෂ්ඨය ඔන්න ඔය ඇමයිලේස් මගින් ඇමයිලේස් කියන එන්සයිමේ මගින් මොන බවට පත් වෙන්නේ? මෝල්ටෝස් බවට පත් වෙනවා. මේ මෝල්ටෝස් පැණි රහයි. එකින්ද පැණි රස දැනෙනවා කේටේ ඇමයිලේස් තියෙන අයට. කටේදිම දැනෙනවා. ඒකනේ මම අර කිව්වේ අපි පිටිසයිත ආහාර මොන හරි මේ මුකේට දාගත්තාන් පස්සේ ටික වෙලාවක් හපනකොට කෙල එක්ක එකතු වෙනකොට කේටේ සම එකතු වෙනකොට පැණි රහක් එන්නේ හේතුව මේක. ඒකට අපිට පහදන්න තියෙනවා මේකේ. ඔයගලන් ප්‍රශ්න පේනවා ඇති.
කේටේ ඇමයිලේස් නම් එන්සයිමේ අඩංගුය. එමගින් ආහාරයේ ඇති පිෂ්ඨය මෝල්ඩෝස් බවට පත් වෙයි. එම නිසා එම ඇමයිලේස් එන්සයිමේ කේටේ නොමැති සතුන්ට මෝල්ඩෝස් රස නොදැනේ නැත්නම් පැණි රස නොදැනේ කියලා අපි පිළිතුරු සටහන් කරන්න උනේ. ඊළඟ ප්‍රශ්නෙට එනවා ආයන්නට. ආමාශයට යම් ද්‍රව්‍යයක් ඇතුළු වූ විට එහි ග්‍රන්ථි උත්තේජනය වී ජීර්ණයුෂ ස්‍රාවය වේ. ජීර්ණයුෂයේ අන්තර්ගත ද්‍රව්‍ය දෙකක් නම් කර ඒ එකක් මගින් ඉටු කරන කාර්යය පහදන්න කියලා කියනවා. එතකොට අපි ඊළඟට ආමාශයේ කෘත්‍යයට යන්න ඕනේ. ආමාශයේ ක්‍රියාවලියට යන්න ඕනේ. මේ ආමාශයේ විශේෂ පේශිස්තර තුනකින් සමන්විතයි. මේක මල්ලක්. අපි බඩ පිරනවා කියන්නේ මේක පිරෙනකොට. එතකොට මේ ආමාශයේ බිත්තියට ආහාරය ගැටෙනකොට ඔයාගේ විෂය නිර්දේශයට අදාළවට කියලා දෙන්න තියෙනවා. මේ ආමාශයේ යුෂයක් ස්‍රාව වෙනවා කියන අපි කියන ආමාශික යුෂය. දැන් මෙහෙම ආහාරය ආවන් පස්සේ මේ ආමාශික යුෂය ස්‍රාව වෙනවා. මේ ආමාශික යුෂයේ තියෙනවා ඔයාලට ප්‍රධාන විදිහට කියලා දෙන්න HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඊළඟට තියෙනවා පෙප්සීන් කියලා එන්සයිමයක්. තව තියෙනවා එන්සයිමයක් රෙනින් කියලා. මේ HCl කරන්නේ පෙප්සීන් වල ක්‍රියාවලිය සක්‍රිය කරනවා. පෙප්සීන් ක්‍රියා කරන්න උත්තේජයක් සපයන එක තමයි HCl කරන්නේ. පෙප්සීන් වලින් කරන්නේ අපි කාපු ආහාරයේ තියෙන ප්‍රෝටීන පෙප්සීන් වලින් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. අර්ධ ජීර්ණය පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. රෙනින් වලින් කරන්නේ විශේෂයෙන් කුඩා ලදරුවන්ගේ ඒගොල්ලෝ බොන කිරි ආහාර කිරි කැටි ගැසීම සිද්ධ කරනවා. කිරි කැටි ගැසීම සිද්ධ කරන රෙනින්. ඔන්නක තමයි කරන්නේ. ඒකට උත්තර හම්බෙන්න ඇති. ඒ ප්‍රශ්නෙට උත්තර හම්බෙලා තියෙන්නේ මේ තියෙන්නේ. මෙන්න උත්තර හම්බෙලා තියෙන්නේ. එතකොට දීර්ඝ වේලාවක් ආහාර නොගෙන සිටින විට ආමාශය කරා ගලා යන කීටය ශ්ලේෂ්මලය ආදී හේතුවෙන්ද ජීර්ණයුෂ ස්‍රාව වීම උත්තේජනය වේ. එමගින් ආමාශයට සිදුවන අහිතකර බලපෑම් විස්තර කරන්න කියනවා. දැන් ඔන්න අපි කන්න නැතුව ඉන්නවා. දැන් අපි කන්න නැතුව ඉන්නකොට අපි වෙනද කාපු වෙලාව වෙනකොට අර ආමාශික යුෂය ස්‍රාවය වෙනවා. මේ ආමාශික යුෂය ස්‍රාවය වෙලා මොකද වෙන්නේ? කෑම නෑ ජීර්ණය වෙන්න. ඉතින් මේ පෙප්සින් වලින් එහෙම මෙන්න මේ ආමාශයේ ඇතුල් බිත්තිය ආස්තරණය කරනවා ශ්ලේෂ්මලයක් තියෙනවා. මේ ශ්ලේෂ්මලය ජීර්ණය කරන්න පටන් ගන්නවා. පෙප්සින් වලින් ජීර්ණය කරලා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඊට පස්සේ ඒක දී වුණාන් පස්සේ මෙතන තුවාල ඇති වෙනවා. ඊට පස්සේ ආමාශයට HCl වගේ ඒවා නිතරම එනකොට ආමාශය දැවිල්ල අල්ලනවා. අපි කියන මේකට අම්ල පිත්ත රෝගේ නැත්නම් අපි කියන අම්ල පිත්ත රෝගේ නැත්නම් අපි මේකට කියනවා ગેස්ට්‍රයිටිස් කියලා කියනවා. එතකොට ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතුව ආමාශයේ ආම්ලිකතාවය වැඩි වීම. එතකොට ඉටු කරන ආමාශික යුෂයේ HCl අම්ලය අන්තර්ගත වෙලා දිගු වේලාවක් ආහාර නොගෙන සිටින විට ශ්ලේෂ්මලය ජීර්ණය වෙලා ආමාශයේ තුවාල ඇති වෙන කියන පිළිතුර අපි සටහන් කරන්නට ඕනි. ඊට පස්සේ මම යන ඔයගලන්ට මේකේ පේන විදිහට තුනේ අයන්න අප ගන්න ආහාරයේ තන්තු සෙලියුලෝස් බහුල වීම වැදගත් වේ. මේට හේතුව දක්වන්න කියලා කියනවා. සෙලියුලෝස් තියෙන ආහාර අපි ගත්තොත් මොනවාද? කොහිල, නිවුඩු සහල්, හරි. එතකොට එළෝලු වර්ග, පළතුරු මේ වගේ කෙඳි තියෙනවා. මේ කෙඳි අපේ ආහාර මාර්ගයේ දිරවන්නේ නැහැ. අපිට දිරව ගන්න බෑ කෙඳි වර්ග සෙලියුලෝස් කියන්නේ. දිරවන්න බෑ. එතකොට ඒවා හැම පිටින්ම පවතිනවා. එතකොට ජලය එහෙම ඇඟට උරා ගන්න එක අඩු කරනවා. එතකොට
මල ද්‍රව්‍ය හදන්න වැදගත් වෙනවා. ඒතර මල පහ යම් ප්‍රමාණයක් තියෙන නිසා පිට කිරීම පහසු වෙනවා. ඉතින් මල පහ කිරීම පහසු වෙනවා. ඇඟට තෙත ගතියක් ඇති වෙනවා. මල බද්ධය වළකනවා. මේ නිසා තන්තු සහිත ආහාර ගැනීම වැදගත් වෙනවා කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනි. ශාක තුලද ද්‍රව්‍ය පරිවහනයේ යම් යම් පටක සහ පද්ධති. දැන් මේ ප්‍රශ්නයක් හැදෙනකොට ආහාර ජීර්ණ පද්ධතියෙන් මෙහෙම හැදෙන්නේ නැහැ. කොටස හැදෙන්නේ. ඒක නිසා මම මේ ප්‍රශ්නේ ඔක්කොම දාලා දින ඔයගොල්ලන්ට ඊටු ප්‍රශ්න ටිකට මම පිළිතුරු එකකින්ද ඔයගොල්ලන්ට කතා කරගෙන යනවා. ශාක තුලද ද්‍රව්‍ය පරිවහනයේ යම් පටක සහ පද්ධතිය ඔස්සේ සිදුවේ ග්ලූකෝස් ලවණ සහ ජලය ශාක තුල පරිවහනය වන්නේ කුමන පටක ඔස්සේදයි වෙන වෙන සඳහන් කරද. මේක ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඉගෙන ගන්න. ඔයගොල්ලන්ගේ 11 අවසරට එනකොටම 11 අවසරේ බහ තෝරන පාඩම ඔයගොල්ලෝ ශාක පටක සත්ව පටක ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. එතකොට ශාකයේ තියෙන ආහාර පරිවහනය කරන පටකේ අපි කියනවා ෆ්ලෝයම් පටකේ. ශාකයේ තියෙන ජලය පරිවහනය කරන පටකේ අපි කියනවා ශෛලම පටකේ. එතකොට ජලය සහ khනිජ ලවණ පොළොවෙන් උරා ගන්නව ශෛලම් පටකයේ ඔස්සේ පරිවහනය කරනවා. ආහාර පරිවහනය කරනවා ශාකයේ ෆ්ලෝයම් පටකයේ ඔස්සේ. එතකොට ඔන්න ප්‍රධාන ශාකයේ තියෙන පරිවහන පටක දෙක. එතකොට ග්ලූකෝස් ෆ්ලෝයම් පටකය ලවණ හා ජලයේ ශෛලම් පටකය කියලා පිළිතුරු සපයන්නට ඕනි. ඊළඟට ශාක මෙන්ම සතුන්ද තම ජීව ක්‍රියා සඳහා අවශ්‍ය වන පෝෂක දේහයට අවශෝෂණය කරගන්නේ ඒ සඳහා විශේෂයෙන්ම හැඩගැස්වෙන පෘෂ්ඨහරය. පෝෂක අවශෝෂණය සඳහා සැකසුණු ශාකා සතුන්ගේ අවශෝෂණ පෘෂ්ඨය බැගින් නම් කර ඒවා ඇති විශේෂ අනුවර්තන සඳහන් කරන්න කියලා කියනවා. හොඳයි, මම මේ ආහාර ජීර්ණ පද්ධතියේ ඉතුරු ටිකට යනවා. මේ විදියට ටක් ගාලා ඉඳගත් ආහාර ජීර්ණ පද්ධතිය මම ඔයගොල්ලන්ට මේ ටික මෙතනට එකන් ක්‍රියාවලිය ටක් ගාලා කියලා දීගෙන යන්නම්. එතකොට මෙතනින් ගත්තාම අපේ නාස් කුහරය, මෙතනින් ගත්තාම මුඛ කුහරය, එතකොට අපේ මෙන්න මෙතනින් අපේ කට්ට ඇතුළ වෙනවා. අපි මේ විදිහට කතා කරුවොත් අපේ කේට ග්‍රන්ථි තියෙනු. එතකොට මෙතනිනුත් මෙහෙම ගත්තාම කේට ග්‍රන්ථි තියෙනු. මෙන්න මේව කේට ග්‍රන්ථි. එතකොට මේ විදියට ඔන්නෝම කේට ග්‍රන්ථි තියෙනු. අපි ඔක්කොම එකට නම් කරන ඔයගොල්ලෝ විසින් නිර්දේශ කරනවා. නැත්නම් මේ වගේ එක නම් තියෙනවා. මේ කේට ග්‍රන්ථි වල මේ කේට ග්‍රන්ථි වල මේ කේට ග්‍රන්ථි වල විවිධ ආකාරයේ නම් තියෙනවා. අපි මේ ඔක්කොම කේට ග්‍රන්ථි කියලා අපි නම් කරගන්නවා. එතකොට අපි මෙන්න මෙතනට තමයි සාමාන්‍යයෙන් අපි කිව්වේ ග්‍රසනිකාව කියලා. මේ ඔක්කොම එකතු වෙන තැන මෙන්න මේ අවකාශයේ ග්‍රසනිකාව. ඊට පස්සේ මෙතන මේ දිවක් තියෙනවා. අපි මෙහෙම ආහාර ගුලිය මෙහෙම ගිලිනකොට මේ මෙනකොට මෙන්න මේ දිව මෙන්න මේ විදිහට මෙතනින් අපේ ශ්වසන මාර්ගයේ මෙහෙම වැහිලා යනවා. මේකේ මේ දිවෙන් මේකට කියනවා අපේ ජීවිකාව. ආහාර ගුලිය මෙහෙම එද්දි මෙන්න අන්න ස්රෝතය. මෙතන තියෙනවා අපේ කටහඬ උපදවන විශේෂයෙන්ම අපේ සොරාලය. ඊට පස්සේ මෙතන අන්න ස්රෝතය. අන්න ස්රෝතය. ඊට පස්සේ මෙන්න ආමාශය. මුඛ කුහරය. නාස් කුහරය. නාස් කුහරය. කේට ග්‍රන්ථි. ඔන්න ඔය විදියට. ඊට පස්සේ මම මේකේ කතා කරගෙන යන ඕගොල්ලන්ට දැන් ඊළඟට මේ වගේ එන්සයිම් දෙපුතේ මේ වගේ ශ්‍රාවණ එන්සයිම් ගැන තමයි ඊළඟට කතා කරගෙන යන්නේ. එතකොට
මුඛ කුහරෙන් එනවා ඇමයිලේස්. මුඛ කුහරෙන් ඇමයිලේස්. ඇමයිලේස් නැත්නම් ටයලින්. ඊට අන්න ස්රෝතේ මේ හරිය කිසිම එන්සයිමයක් නැහැ. ආමාශයේ එන්සයිම දෙකයි අපි ඉස්සෙල්ලා ප්‍රශ්න වලින් කතා කරපු විදිහට. පෙප්සීන් රෙනින්. ඔන්න ওই විදිහට. ඊළඟට අපි මේක මෙහෙම කතා කරගෙන යනකොට මම මෙතන ඉඳන් අඳිනවා මෙතනින් මේ කෑල්ල මෙහෙම අපි කුඩාන්ත්‍රය මෙතනින් පටන් ගන්නවා. කුඩාන්ත්‍රයේ ඉහළ කොටස මේ C හැඩයක් තියෙන මේ ඉහළ කොටස අපි කියනවා ග්‍රහණීය. ඊටසේ ග්‍රහණීයෙන් මෙහෙම එන කුඩාන්ත්‍රය මේ විදිහට දඟර ගැහිලා කුඩාන්ත්‍රය සාමාන්‍ය මෙතන ඉඳන් ගත්තාම මීටර 7ක් විතර දිගයි. දැන් ආමාශය ගැන කතා කරනකොට ආමාශයේ සාමාන්‍යයෙන් ආහාරය පැය 3ක පමණ කාලයක් රඳා පවතිනවා. මේ ආමාශයේ ක්‍රමාකුංචන චලන ශීඝ්‍රතාවයකින් පවතිනවා මේක හිස් වුණාන් පස්සේ. අන්න එතකොට තමයි අපිට නිකන් අර බඩිකින්නේ ඉන්නේ. ඒක ආමාශයේ හිස් වුණා කියනවට සංඥාවක් තමයි කුසගින්න කියන දේ. එතකොට ආමාශයේ වේගයෙන් සංකෝචන සහ විස්තාර වෙන්න ගන්න කියන ක්‍රමාකුංචන චලන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේ චලන මෙහෙටත් බලපානවා. මෙන්න මේ C හැඩති ග්‍රහණයට විවෘත වෙනවා ග්‍රන්ථි දෙකක්. එකක් තමයි මෙන්න මේ බෝකොලයක වගේ හැඩේ තියෙන අපේ අග්න්‍යාශය. ඊටසේ අග්න්‍යාශයට මෙන්න මෙහෙම අග්න්‍යාශයක ප්‍රනාලයට කුඩා නාලයකින් විවෘත වෙනවා අපේ පිත්තාශය. මේ හරියේ තියෙනවා අපේ අක්මාව. අපි ඇඳගත්තොත් අපේ අක්මාව ওই විදියට ඔන්න විදියට අක්මාව තියෙනවා. පිත්තාශය මෙතනින් අග්න්‍යාශය තියෙනවා. ඒ නාලයටම තමයි විවෘත වෙන්නේ පිත්ත ප්‍රනාලය. එතකොට පිත්තාශයේ පිත්තුසයි අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශයේ යුෂයයි දෙකම එකතු වෙනවා මේ කුඩාන්ත්‍රී ග්‍රහණයට. එතකොට මෙතනින් මෙහෙම එන ආහාරය අර්ධ වශයෙන් ජීර්ණය වෙලා මේ මෙතනට එනවා. අපි මේකට කියනවා මේ අර්ධ වශයෙන් ජීර්ණ වෙච්ච ආහාරයට ආමලසය කියලා. ආමලසය ඊළඟට පැමිණෙනවා කුඩාන්ත්‍රයට එනවා. මෙන්න මේක කියලා දුන්නා. දැන් මෙන්න මේ අග්න්‍යාශයෙන් එනවා මෙතනට එන ආහාරයට අග්න්‍යාශික යුෂය. පිත්තාශයෙන් එනවා පිත්තුෂය. මේ අග්න්‍යාශික යුෂයේ එන්සයිම ಜಾති 3ක් ඔයගලන්ට කියලා දෙන්න තියෙනවා. 3ක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි අග්න්‍යාශික ඇමයිලේස්. අනික තමයි අග්න්‍යාශික ට්‍රිප්සීන්. අනික තමයි අග්න්‍යාශික ලයිපේස් එන්සයිම. එතකොට මේගොල්ලන්ගෙනුත් මේ ආහාරය අර්ධ වශයෙන් ජීර්ණ වෙලා තියෙන ආහාරේ තවදුරටත් තියෙන පෝෂක පදාර්ථ ජීර්ණය වෙලා සරල බවට පත් කරනවා. එතකොට අපි බලමු ඇමයිලේස් වලින් මොකද කරන්න කියලා. අර වැඩේමයි මේ වැඩේමයි පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ට්‍රිප්සීන් වලින් මොකද කරන්නේ? මේ පෙප්සීන් කරපු වැඩේමයි කරන්නේ. මොකද්ද කරන්නේ? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. භාගයට ජීර්ණය කරනවා. ලයිපේස් වලින් මොකද කරන්නේ? අපි කන ආහාරවල තියෙන ලිපිඩ ජීර්ණය කරනවා සරල බවට. එතනින් ලිපිඩ ජීර්ණය කරලා ඉවර කරනවා ග්ලිසරෝල් සහ මේද අම්ල. ග්ලිසරෝලුයි මේද අම්ලයි බවට. පිත මොකද කරන්නේ? පිත කරන්නේ
අපේ ආහාරයේ තියෙන ලිපිඩ කුඩා තෙල් බිඳු බවට පත් කරනවා. කුඩා තෙල් බිඳු බවට පත් කරනවා. එතකොට කුඩා තෙල් බිඳු බවට මේ ලිපිඩ පත් කරපුවාම මේ ලයිපේස් වල මේ වැඩේට පහසුවක් වෙනවා. ඇයි තෙල් බිඳු බවට පත් වුණාම තෙල් ගුලියක් පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලයේ වැඩි වෙනවා චූටි බිඳු බවට පත් වුණාම. පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලයේ වැඩි වෙද්දී ලයිපේස් වල මෙන්න මේ ක්‍රියාවලියට පහසුවක් තමයි පිත මගින් ඉෂ්ට කරන්නේ. මෙන්න මේ පිත මගින් කරන මේ වැඩේට කියනවා අපි මේදේ නැත්නම් ලිපිඩ තෛලෝදීකරණය කියලා. තෛලෝදකරණය. තෛලෝදකරණය සිද්ධ කරන්නේ පිත. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ආහාරය සෑහෙන දුරට භෞතිකව සහ රසායනිකව ජීර්ණය වෙලා ඉවරයි. අග්න්‍යාසික උසේ මෙන්න මේ එන්සයිම ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පිටෙන් මෙන්න මේ දේ කරලා ලයිපේස් වලට පාසුවක් ගේනවා. අන්න ඒ ටික මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි යනවා කුඩා අන්ත්‍රෙන් ආපස්සට. හොඳයි දුවේ පුතේ, ඊළඟට අපි බලන්න යන්නේ මේ අපේ කුඩාන්ත්‍රයෙන් පස්සේ අපේ මහාන්ත්‍රය ගැන. මහාන්ත්‍රය මොන වගේ ක්‍රියාවලියක්ද වෙන්නේ කියන එක. එතකොට මේ මහාන්ත්‍රයේ කොටස් කීපයකට බෙදෙනවා. එතකොට O level මට්ටමේදී අපේ සාමාන්‍ය පෙළ මට්ටමේදී එහෙම ලොකුවට මහාන්ත්‍රයේ කොටස් පිළිබඳ වැඩි විස්තර කියලා දෙන්න නැහැ. තීරයක් මහාන්ත්‍රය, සම්මිංජ මහාන්ත්‍රය, ආරෝණ මහාන්ත්‍රය ඔය වගේ මහාන්ත්‍රය බෙදෙනවා. කොහොම වුණත් මෙතන ඉඳන් පටන් ගන්න මහාන්ත්‍රය. මෙති මේ මහාන්ත්‍රය මීටර් සාමාන්‍යයෙන් 1.5ක් විතර දිගයි. මීටර 1.5ක් විතර දිගයි මේ මහාන්ත්‍රය. එතකොට මේ මහාන්ත්‍රය පටන් ගන්නවා උණ්ඩුකය කියලා තරමක් විශාල ස්ථානයක් මෙතන. උණ්ඩුකයෙන් හටගෙන තියෙන උණ්ඩුක පුච්චය, මේ උණ්ඩුක පුච්චය ගත්තාම පුතේ මේක පරිණාමයේදී අපිට උරුම වෙච්ච දෙයක්. නමුත් දැන් අපිට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් නැත. පරිණාමයේදී අපි සමහර ආහාර ගරලා හොදලා නැතුව අරගෙන තිනවා ගොඩාක්ම සත්ත්ව යුගයේදී. එතකොට ඒ කාපු ආහාරවල තිබ්බ වැලි ගල් රැඳුණු ස්ථානයක් කියලා කියනවා මේ උණ්ඩුක පුච්චේ. එතකොට මේකේ රැඳිලා ඉතුරු අනවශ්‍ය ද්‍රව්‍ය ටික මෙතනින් ගලාගෙන ගියා කියලා කියනවා. එතකොට මේ දැන් පංගුවක් අයට මේක වෙන්නේ ජීවිත කාලෙටම පංගුවක් අයට වෙනවා. මෙන්න මේකට බැක්ටීරියා ආසාදනය වෙලා අර අපද්‍රව්‍යයක් තියෙනකොට මේක ඉදිමෙන්න ගන්නවා. අන්න එතකොට උණ්ඩුක පුච්චේ ප්‍රදාහයට ලක් වෙලා. අපි කියනකොට උණ්ඩුක පුච්ච ප්‍රදාහය. මේක ඉදිමෙන්න ගන්නවා. ඊට පස්සේ හරි අමාරුයි. ඊට පස්සේ මේක පරික්ෂා කරලා සැත්කමක් කරලා මේක අයින් කරලා දානවා. ඉතින් මොකද මේක අපිට තිබ්බත් එකයි නැතත් එකයි. දැන් ඔක අපිට තිබ්බත් එකයි නැතත් එකයි. හින්දා ඔක අයින් කරලා දානවා. උණ්ඩුක පුච්චේ ඉදිමීම ආසාදනය වෙලා අපි කියනවා උණ්ඩුක පුච්ච ප්‍රදාහය. ඔකට වෛද්‍යවරු කියනවා ඉංග්‍රීසියෙන් කියනකොට ඇපෙන්ඩිසයිටිස් කියලා. එතකොට ඔන්න ඇපෙන්ඩිසයිටිස් ගැනත් කිව්වා. මේ උණ්ඩුකයට කුඩාන්ත්‍රයෙන් පැමිණෙන ආහාර දැන් ගොඩක් වෙලාට පෝෂක පදාර්ථ මේකේ නැහැ. පෝෂක පදාර්ථ අයින් වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ හොඳයි පුතේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා කියනු. එතකොට මෙන්න මේ ආහාරයේ තියෙනවා ජලය ජීර්ණය වෙච්චි නැති අර සෙලියුලෝස් වගේ දේවල්. අන්න ඒ අපද්‍රව්‍ය එතකොට ඒවා අපේ දේහයට ඒවා මෙන්න මෙම ගමන් කරනවා මහාන්ත්‍රයේ දිගේ. මහාන්ත්‍රයේ දිගේ ගමන් කරද්දී අපි යම් විජයකින් වතුර මදිව තිබ්බොත් අපේ ඇඟට අර තියෙන මේ ආහාරයේ යන
ජලය රුධිරයට උරා ගන්නවා. රුධිරයට උරාගෙන මේ හරියට එනකොට මේක අර්ධ ඝන තත්ත්වයට පත් වෙනවා. දැන් මේකේ තියෙන්නේ පිත. පිත තියෙනවා. අර පිත්තාශය මෙතනින් එකතු වෙච්චි මේ පිත්තාශය පිත්ත ප්‍රණාලේ මන් දාලා තියෙන්නේ. මෙතනින් එකතු වෙච්චි කහපාට පිත තියෙනවා. ශ්ලේෂ්මලයේ තියෙනවා. යම් තාක් දුරට මේ හරියන සුද්ධ ජීවීන් ඉන්නවා. එතකොට ඔව්ව එකතු වෙච්චි මෙන්න මේ අනවශ්‍ය දෙයට අපි කියනවා මල ද්‍රව්‍ය කියලා. ওই මල ද්‍රව්‍ය ගුද මාර්ගයේ දිගේ ඇවිල්ලා ගුදයෙන් බැහැර කරනවා. ඔන්න ඔය ක්‍රියාවලියත් එක්කන් ආහාර ජීර්ණ පද්ධතිය සහ ආහාර ජීර්ණ ක්‍රියාවලිය O level නැත්නම් සාමාන්‍ය පෙළ මට්ටමේ අයට ඔය ප්‍රමාණය තමයි තියෙන්නේ. උතන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ ගැන කතා කරද්දී මේ වීඩියෝ කොට කරන්න බෑ. මේවා කොට කරුවාම කරුණු අඩු වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් තරම් අඩු කරුණු මේ කියන්නේ ප්‍රමාණාත්මක කරුණු අනම්මනම් දේවල් නැතුව ඉදිරිපත් කරලා තියෙන වීඩියෝ එකෙන් අපි අර ටියුෂන් පන්ති කරනකොටදී කරුණු සංක්ෂිප්ත කරලා තියෙනවා. ඉතින් දුවලට පුතාලට ඒගොල්ලන්ගේ සහෝදර සහෝදරියන්ට අම්මලා තාත්තලාට මේ වීඩියෝ එක අරගෙන තමන්ගේ දරුවන්ට නංගිට මල්ලිට පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා මේ දවස්වල මේ ගෙදර ඉන්න දවස්වල විශේෂයෙන්ම. ඒ නැතත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ප්‍රශ්නානුසාරයෙන් පාඩම් පැහැදිලි කරන නිසා. තවත් ප්‍රශ්න කට්ටලයක් සමග ඊළඟ පාඩම් කොටසකින් අපි ඔයගොල්ලන් හමු වෙන්න බලාපොරොත්තු වෙනකන් ඔයගොල්ලන්ට ආයුබෝවන් කියනවා. සුබ දවසක් කියලා කියනවා. ආයුබෝවන් වාසනාවන් කියලා කියනවා. ස්තුතියි.